සිඹ උදායිරක් පායයි සැනසෙලි සුවදෙන නව මල් සුවඳින් දැහැමි දෙයක් පිබිදෙයි දැහැමි දෙයක් පිබිදෙයි හිතාදර මිත්‍රවරුනි ආරම්භයේදීම මගේ යුතුයකමක් පවතිනවා අද දවසේ මම කරපු ප්‍රකාශයක් පිළිබඳව අපේ හිතවත් උදේ ගම්මන්පිල මැතිතුමා කරුණු දක්වලා තිබෙනවා. එතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු රටට ඉදිරිපත් කරලා තිබෙනවා. මම එතුමාට මතක් කරන්න කැමති ඒකීය රටක 13 වෙනි සංශෝධනය හරහා රටේ ඒකීය භාවයට කිසිදු හානියක් සිදු නොවනවායි කියලා එදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරයින් පසුව 13 වෙනි සංශෝධනය තුලින් නිර්මාණය වුණු පළාත් සභා ක්‍රමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ දිවංගත මගේ පියාණන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. අද ගම්මන්පිල මැතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා කියලා තියෙනවා මගේ පියාණන් පළාත් සභා ක්‍රමයට විරුද්ධ වුණයි කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මගේ පියා තමයි පළාත් සභා ක්‍රමය මේ රටේ නීතිගත කරන්නට පාර්ලිමේන්තුවේ ඒ අනපනත් ගෙනාපු පුද්ගලයා. ඒ ගෙනෙන්නට එතුමා කටයුතු කරේ වෙන මොනවත් නිසා නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවයට කිසිදු හානියක් නැtei කියන කාරණාවත් ඒ වගේම පළාත් සභා ක්‍රමයේ තුලින් රටට රටේ ස්වෛරීත්වයට බහුමික අඛණ්ඩතාවයට කිසිම හානියක් සිදු වෙන්නේ නැtei කියන එක එදා ප්‍රකාශ වුණු නිසා ශ්‍රේෂ්ඨාධිකරණේ මගේ පියාණන් පළාත් සභා ක්‍රමය අපේ රටේ ස්ථාපනය කිරීමේ ඒ නීතිමය කෙඩුම් පනත එතුමා ඉදිරිපත් කළා. එතුමා ඒට පක්ෂව ඡන්දෙත් ලබා දුන්නා. දැන් ගම්මන්පිල මැතිතුමා කියන්න හදනවා සජිත් ප්‍රේමදාසගේ ස්ථාවරය රටට අහිත කරයි. සජිත් ප්‍රේමදාසගේ ස්ථාවරය තුලින් එතුමා කියනවා රට කෑලි 9කට බෙදෙනවා. එතුමා කියනවා සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිරට ගිහිල්ලා කරපු ප්‍රකාශය ගැන මොකද මම කිව්වේ? මම කිව්වේ ඒකීය ස්වෛරී ශ්‍රී ලංකාව මම රකින්නවා. ඒකීය ස්වෛරී ශ්‍රී ලංකාව රකින්න ගමනේ පළාත් සභා ක්‍රමයක් අපි රැක ගන්නට ඕන. ඒ ආරක්ෂා කරන්නට ඕන. ඒක මම එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා. හැබැයි පළාත් සභා ක්‍රමයේ අඩුපාඩුකම් තිබෙනවා. මම කිව්වා ඒ අඩුපාඩුකම් ටික හදා ගන්නට ඕන. ජනතාවට සේවය කිරීමේදී ගැටලු තියෙනවා. ප්‍රශස්ත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රශ්න තිබෙනවා. ප්‍රතිපාදන ප්‍රශ්න තිබෙනවා. ඒවා निराකරණය කරගන්නට ඕනේ කියලා මම කිව්වා. මම කතා කරේ නෑ ඉඩම් බලතල ගැන. මම කතා කරේ නෑ පොලිස් බලතල ගැන. ඉඩම් බලතල පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව
වර්තමානයේ යම් ක්‍රමවේදයක් තිබෙනවා. ඒව වෙනස් කරන්නයි කියලා මම කිව්වේ නෑ. මම කියපු දේ තමයි මේ රටේ නැවතත් වරක් ත්‍රස්තවාදයක් නොවෙන්නට නම් අනිවාර්යෙන්ම පළාත් සභා ක්‍රමය ශක්තිමත් කරවල ක්‍රියාත්මක කරන්නට ඕන. ඒක මේ රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමී පිළිගන්න කාරණාවක්. දැන් තමුන්නාන්සලා දන්නවා මේ වර්තමාන ආණ්ඩුවේ නායකයෝ තමයි පිටරට ගිහිල්ලා පළාත් සභාවට ඔබට ගිහිල්ලා බලය දෙනවයි කියලා කියන්නේ 13+ කියලා. හැබැයි ලංකාවට අහම මොකද්ද කියන්නේ? ලංකාවට අහම කියනවා 13-. ඒ කියන්නේ පළාත් සභාවෙන් කරනවයි කියන්නේ. එතකොට එළියට ගිහිල්ලා එකක් කියනවා, රටින් පිට ගිහිල්ලා එකක් කියනවා. රට ඇතුළට ඇවිල්ලා තවත් එකක් කියනවා. මම මතක් කරන්න කැමතියි ගම්මන්පිල මැතිතුමාට උතුරට ගිහිල්ලා, දකුණට ගිහිල්ලා, බස්නාහිරට ගිහිල්ලා, නැගෙනහිරට ගිහිල්ලා සජිත් ප්‍රේමදාස කියන්නේ එකම දෙයයි. අපි ළඟ දිව දෙකේ කතා නැහැ. දවල් මිගෙල් රෑ ඩැනියෙල් කතා නැහැ. මම පැහැදිලිවම කියනවා මේ ඒකීය ශ්‍රී ලංකාව අපි රකින්නට ඕන. සිංහල බෞද්ධකමට මුල් තැන ලබා දෙන්නට ඕන. හැබැයි ඒකීය ශ්‍රී ලංකාව තුල බලය බෙදපු පළාත් සභා ක්‍රමය රටට ආදරය කරන පුද්ගලයෝ හැටියට, රට ආරක්ෂා කරන පුද්ගලයෝ හැටියට නැවතත් වරක් තවත් LTTයක් නිර්මාණය වෙනවට විරුද්ධ පුද්ගලයන් හැටියට නැවතත් වරක් ත්‍රස්තවාදයක්, අන්තවාදයක් බිහි වෙනවට විරුද්ධ පුද්ගලයෙක් හැටියට මම අදත් කියනවා, හෙටත් කියනවා, අනාගතෙත් කියනවා පළාත් සභා ක්‍රමය රැක ගන්නට ඕන. පළාත් සභා ක්‍රමය තියෙන අඩුපාඩුකම් ටික ඉවත් කරගෙන හරියාකාරව ක්‍රියාත්මක කරන්නට ඕන. දැන් මට පුදුම කාරණාව තමයි අපේ උදේ ගම්මන්පිල මැතිතුමා අපේ දේශපාලන වශයෙන් ප්‍රතිවාදියෙක් වුවත් මම එතුමාට මතක් කරන්නට කැමතියි. ගම්මන්පිල මැතිතුමාට මතක නැත්නම් එතුමත් පාර්ලිමේන්තු දේශපාලනයට ආවේ පළාත් සභාවේ. එතුමා පළාත් සභාවේ ඇමතිවරයෙක්. උච්චර පළාත් සභාවට විරුද්ධ නම් මොනවටද පළාත් සභාවට ඉල්ලුවේ? ඇයි ඉදිරිපත් උනේ? ඇයි බස්නාහිර පළාත් සභාවේ ඇමති තනතුරක් කරා ගියේ? ඒ නිසා උදේ ගම්මන්පිල මැතිතුමාට මම කියන්න කැමතියි පැහැදිලිවම සත්‍ය අවබෝධ කරගන්න. යථාර්ථය අවබෝධ කරගන්න. සත්‍ය හා යථාර්ථය වන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා පළාත් සභා ක්‍රමයට එකඟ වුණා. වෙන මොනක් නිසා නෙවෙයි රටේ ඒකීය භාවයට හානියක් වෙන්නේ නැtei කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නයින් පසුව ඒ ප්‍රතිපත්තියම තමයි මමත් අනුගමනය කරන්නේ. හැබැයි මේ මොහොතේ මම ගම්මන්පිල මැතිතුමාගෙන් අහන්න කැමතියි මෙන්න මේ ආකාරයේ ප්‍රශ්නයක්. දැන් ඔබතුමන්ලා නේද පහුගිය ජනාධිපතිවරණයේදී කිව්වේ MCC කිවිසුම ගැන. රට හරහා කොරිඩෝවක් හැදෙනවා කිව්ව කිවිසුම හරහා. දිනපු හැටියේ කෑලි කෑලි වලට ඉරලා වීසිකල දමනවා කිව්ව MCC කිවිසුම. ගම්මන්පිල මැතිතුමා නේද එසේ විපක්ෂයේ ඉන්න කාලේ ජනාධිපතිවරණ මැතිවරණ සටනේ MCC ගැන මෙහෙම කියලා දිනපු හැටියේ සති කීපයක් ඇතුළත MCC කිවිසුමේ 70ක් හොඳයි 30ක් විතරයි නම්ද කිව්වේ. ඔබතුමා නේද මේක කිව්වේ? බලන්න ජනාධිපතිවරණ සමයේ MCC කිවිසුම ගැන එයට විරුද්ධව කතා කරපු කිසිදු කෙනෙක් අද වොයිස් එකක් දෙන්නේ නැහැ. මොකද්ද මේක පිටුපස්සේ තියෙන අභිරහස? මං අහන්න කැමතියි MCC කිවිසුමට එදා විරුද්ධ වුණ ඇත්තෝ අද නිහඬ මොකද? තමුන්නාන්සලාට කොහෙන් හරි කප්පමක් හරි හම්බුණාද? කට වහගෙන ඉන්නේ කියලා. පගාවක් හම්බුණාද?
කොමිස් මුදලක් හම්බුණා. ලැජ්ජයි කියන්න. එදා මොනවද කිව්වේ? කොරිඩෝවක් හැදෙනවයි කිව්වා. ලේ විලක් නිර්මාණය වෙනවයි කිව්වා. අටම ස්ථානයේ 11ම ස්ථානයේ දලදා හාමුදුරුවෝ වන්දනාමාන කරන්නට යනකොට පාරේ එක පැත්තක් ඇමරිකාවට පාරේ අනිත් පැත්ත ශ්‍රී ලංකාවට කියලා කිව්වේ නැද්ද? මතක නැද්ද? දැන් මොකද ඒ අත්තු නිහඬ? දැන් මොනවද කරන්නේ? දැන් මේ ආණ්ඩුව ඇමරිකාව ළඟ දනින් වැටිලා හමාරයි. අද මේ ආණ්ඩුවේ සියලුම දෙනා ඇමරිකාව ළඟට ගිහිල්ලා බැගෑපත්ත ඇමරිකාවේ දෙපතුල ළඟ දන ගහලා කියනවා අනේ අපිට තව ටිකක් කල් දෙන්න MCC ගිවිසුම ගැන තීන්දුවක් ගන්න. මං හිතුවා තීන්දුව අරන් ඉවරයි ජනාධිපතිවරණයේදී. ජනාධිපතිවරණයේදී තීන්දුව කරේ නැද්ද? MCC ගිවිසුම ඉරණ දමනවා කියලා. මම මිත්‍රවරුනි එදත් කිව්වා MCC ගිවිසුම ඉරණ දමනවා කියලා. අදත් මගේ ස්ථාවරය යයි. 5 වෙනිදාට මේ රටේ ජනතාව මෙදා පාර නිවැරදි තීන්දුව ගන්නකොට අපි අනිවාර්යෙන්ම MCC ගිවිසුම ඉරණ දමනවායි කියලා මම තමුන්ලාන්සලට ප්‍රකාශ කරනවා. අපි ළඟ මේ වගේ දෙබිඩි රංගන නැහැ. අපි ළඟ දිත්ත නාට්‍ය නැහැ. දිව දෙකේ කතා නැහැ. හිතාදර මිත්‍රවරුනි විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කියන්න කැමති උතුරටත් ගිහිල්ලා මම කිසිම බියක් සැකයක් නැතුව ඒකීය ශ්‍රී ලංකාව ගැන කතා කරා. සිංහල බෞද්ධකම ගැන කතා කරා. හැබැයි මම කිව්වා අපේ දේශ ප්‍රේමීත්වයේ තුල ಜಾති ભેදේ ಜಾතිවාදේ නැහැ. ආගම් ભેදේ ආගම්වාදේ නැහැ. සිංහල බෞද්ධකම රැකගෙන සෙසු ආගම් සෙසු ජාතින් සෙසු ජන කොට්ටාස සියල්ලක්ම අපි ආරක්ෂා කරනවා. අපි රැකගන්නවා. මේක තමයි මිත්‍රවරුනි දුරකථනෙන් තරඟ කරන සමගි ජන බලවේගයේ රටට ඉදිරිපත් කරන නව දැක්ම. ඒකට අපි කියන්නේ සද් ජාතිකත්වයේ කියන. සත්‍යතාවෙන් සත්භාවෙන් පිරිසිදුවෙන්ම ක්‍රියාත්මක වෙන ජාතිකත්වය. අපි ළඟ කාඩ්බෝඩ් දේශ ප්‍රේමීන් නැහැ. අපි ළඟ දවල්ට උපවාස කරලා මාධ්‍ය ඉදිරිපිට රාට බුරියානි කන චයිනීස් කන ඉන්දියන් කන දේශ ප්‍රේමීන් නැහැ. අපි ළඟ තිබෙන්නේ වැදගත් පිරිසිදු ජාතිකත්වය. ඒ සත් ජාතිකත්වය හරහා අපි 5 වෙනිදාට දොම්පේ ආසනයක් දිනනවා. ගම්බහ දිස්ත්‍රික්කයක් දිනනවා. මුළු රටම දිනනවායි කියන එක මම තමුන්නාන්සලට මේ අවස්ථාවේ කියන්නේ. මිත්‍රවරුනි විශේෂයෙන්ම තවත් පුංචි කාරණා කීපයක් කියලා මම යන්නට ඕන. තව දියගම මහර කැලණිය රැස්වීම වලට යන්න දිනවා. අද අපි දවස පටන් ගත්තේ දැරණියගල. දැරණියගල යටියන්තොට රුවන්වැල්ල දැන් දුම්පේ මහජන හමු දහසක් පවත්වනවා. අපිට ඉතින් මහජන හමු තියන්නට සිද්ධ වෙනවා. මොකද අපි ජනතාව අතර සිටින දේශපාලකයන් නිසා. අපිට ජනතාවත් සමග ඒ සුහදශීලී සංවාදයක් සමගයි අපි අපේ දේශපාලන ගමන ක්‍රියාත්මක කරන්නේ. දැන් මිත්‍රවරුනි මේ ඊයේ දවසේ යද දවසේ අලුත්ම ටෙලිග්‍රාම එකක් නිර්මාණය වෙනවා. දැන් බන්දුල ගුණවර්ධන කියනවා මහා ප්‍රශස්ත විශේෂඥ කමිටුවක් තීන්දුව කරාලු වැඩිහිටියන්ට ඒ අයගේ ගිණුම් වලට ලබා දුන්නු 115 පොලිය 108ට බස්සනවා. කවුද කියන්නේ? බන්දුල ගුණවර්ධන ඇමතිතුමා. දැන් බන්දුල ගුණවර්ධන ඇමතිතුමා එහෙම කියනකොට
එයා තමයි මුදල් අමාත්‍යාංශයේ බලාපොරොත්තු වුණු පුද්ගලයා. නමුත් සැබෑ මුදල් ඇමතිතුමා රටේ අගමැතිතුමා කියනවා නෑ අපි නම් එහෙම තීන්දුවක් ගත්තේ නැහැ. දැන් පුවත්පත්වල හොඳ පොල් ගෙඩි අකුරෙන්ම කියලා තියෙනවා. වැඩිහිටි ප්‍රජාවගේ ගිණුම් වලට ලබා දුන්නු 100% පොලිය 8ට බස්සන්නට කටයුතු කරලා තියෙනවා කියන්නේ. බන්දුල ගුණවර්ධන නැමතුමා කියනවා ඔව් ඒක ඇත්ත. එහෙම දෙයක් වුණා. ඒක හරි. හැබැයි රටේ අගමැතිතුමා කියනවා මම තමයි මුදල් ඇමති මම නම් එහෙම දෙයක් දන්නේ නැහැ. මේ රට කොහාටද යන්නේ? කවුද මේ රට පාලනය කරන්නේ? කවුද මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙවන්නේ? මේක එදා වේලටුව සාණ්ඩුවක්. දැන් බලන්න මිත්‍රවරුනි කිව්වේ නැද්ද? මාර්තු මාසේ අප්‍රේල් මාසේ විදුලි බිල අහෝසි කරනවා කියලා ජල බිල අහෝසි කරනවා කියලා කිව්වේ නැද්ද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මැයි මාසේ රටේම ජනතාවට සෞභාග්‍යයේ ඉදිරි දැක්මෙන් තෑග්ගක් හමු වෙලා තිබෙනවා. ලස්සන තෑග්ගක්. ඔන්න අහගන්න තෑග්ග මොකද්ද කියලා. මැයි මාසේ ඇවිල්ලා තියෙනවා. මාර්තු බිල ගෙදරට ඇවිල්ලා තියෙනවා. අප්‍රේල් බිලත් ගෙදරට ඇවිල්ලා තියෙනවා. මැයි බිලත් ගෙදරට ඇවිල්ලා තියෙනවා. අනේ දෙයියනේ දඩ පොලියකුත් ගෙදරට ඇවිල්ලා තියෙනවා. දඩ පොලියට අමතරව තියෙනවා රතු නිවේදනයක්. අහවල් කාල වකවානුව තුල බිල ගෙව්වේ නැත්තම් විසන්ධි කරනවායි කියලා. කොහොමද? මොකද මට අහන්න හිතෙනවා මොකද සැකද? සතුටුද? මට නම් බඩාතක ගායක අහන්න බෑ. සනීපද? සන්තෝෂද? අර කවුද එක්කෙනෙක් මගෙන් ඇහුවා මේ 69 ලක්ෂයක් ඉල්ලන් කෑව නේද කියලා. ඉල්ලන් කෑව නේ මිත්‍රවරුනි. අද මුළු රටම ආර්ථික ප්‍රපාතයකට ඇදලා හමාරයි. ලෝකේ අනෙකුත් හැම රටවල්ම මිනිස්සුන්ගේ අතට මුදල් දෙනවා. දැන් අමුතුම දෙයක් වෙනවා මිත්‍රවරුනි. ඒ තමයි පොහොට්ටුකාරයෝ ටිකයි මහ බැංකු මංකොල්ලකාරයෝ ටිකයි දැන් හොඳම නම්බර් එකේ ඩීල් එකක් ගහලා. මොකද ඩීල් එක? කොහොම හරි සජිත්ගේ 20000 පොරොන්දු විහිළුවක් බවට පත් කරන්නට ඕන. ඔන්න ඕකයි ඩීල් එක. දැන් මිත්‍රවරුනි 1929 30 ගණන් වල මේ වගේම ලෝක අවපාතයක් ආර්ථික අවපාතයක් සිදු වුණා. ඒකට කිව්වේ Great Depression කියලා. මම දන්නේ ඔය පොහොට්ටුවේ සහ මහ බැංකු මංකොල්ලකාරයෝ ගැන දන්නවද කියලා. Great Depression. දැන් Great Depression එක කාලේ මහා ආර්ථික අවපාතයේ තිබෙන කාලේ මොනවද ලෝකේ රටවල් කරේ? ජනතාවගේ අතට මුදල් දුන්නා. ඇමරිකාවේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට් එයාගේ නිව් ඩීල් කියන ප්‍රතිපත්තිය තුල මිනිසුන්ගේ අතට මුදල් දුන්නා. අද තියෙන්නේ ඒ වගේ ඒකට වැඩි අන්ත ආර්ථික ප්‍රපාතයක් ලෝක ආර්ථික අවපාතයක් නිර්මාණය වෙනවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා හැමදාම ගහගන්නවා එයා රිපබ්ලිකන් පක්ෂයේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ කට්ටියක ගහගන්නවා. 24 පෑම එතුමා එක කරනවා. හැබැයි කොච්චර ගහගත්තත් දෙගොල්ලෝ එක්කහුව වෙලා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක මුදල් දැම්මා ඇමරිකානු ආර්ථිකයට. ඇමරිකාවේ පුරවැසියන්ට තැපෑලෙන් චෙක් එක ආවේ ගෙදරට. බැංකු ගිණුමට ඉඩේටම බැර කරා. එංගලන්තේ මොකද්ද වෙන්නේ? එංගලන්තේ මිත්‍රවරුනි පෞද්ගලික ව්‍යාපාරිකයන් කර්මාන්ත ශාලා හිමිකරුවන් ඔවුන්ගේ යටතේ සේවය කරන සියලුම නිලධාරීන් සියලුම මහත්මීන්ට සියලුම කම්කරුවන්ට 80%ක් පඩිය ගවන්නේ එංගලන්ත රජය. හාම්පුතා ගෙවන්නේ 20%යි. මොකද්ද හේතුව? අර 80%ක් සල්ලි මිනිසුන්ගේ අතට දෙන්නේ මිනිස්සු ජීවත් කරවන්න. අමාරුවෙන් ඉදිරි මාස 4 5 6
කොහොම හරි ගැට ගහගෙන ඉදිරියට යන්න. මොකද අනිවාර්යෙන්ම මේ නිසරු කාලේ වගේම සරු කාලයක් එනවා ළඟදී. හැබැයි එතෙක් ඒ රටවල් තීන්දුව කරලා තිනවා තමන්ගේ මිනිස්සු ටික බලා ගන්න ඕන. බංග්ලාදේශයේ පෞද්ගලික ආයතනවල කර්මාන්ත ශාලාවල දැන් එංගලන්තේ ගෙවන්නේ 80% ඉන්නේ පඩිය. ඉතුරු 120 හාම්පුත් ගෙවන. බංග්ලාදේශයේ 100%ම ගෙවනවා පඩිය. 100%. ඉන්දියාවේ මහා පරිමාණයේ මූල්‍ය ශක්තියක් යොදවලා තියෙනවා ආර්ථිකයට දුප්පත් ප්‍රජාවට. සමගි ජන බලවේගයේ අපි තීන්දුව කරලා තිබෙනවා. පස්වෙනිද තමුන්නාන්සලාගේ ශක්තිය තුලින් ජයග්‍රහණය කරලා මේ රටේ පොදු ජන ආණ්ඩුව හිතක් පපුවක් ඇති ආණ්ඩුව ස්ථාපනය කරනකොට මම ඔබතුමන්ලට ඉඳුරාම පොරොන්දු වෙනවා. ජන සමාජයේ සුළු මධ්‍යම පන්තියේ සිට ඩේලි වේජ් කණ්ඩායම් දිනපතා දීමනා ලබන අය ස්වයං රැකියාලාභී අමාරුවෙන් ජීවත් වෙන කොට්ටාස සුළු මධ්‍යම පන්තියේ සමාජිකයෝ ග්‍රාමීය නාගරික දුප්පතු මෙන්න මේ පවුල් වලට ආර්ථිකය ඉහළ තත්වයකට එනතෙක් මසකට 20000 ගානේ ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ වගේ ප්‍රශස්ත ප්‍රගතිශීලී යෝජනා එනකොට මොකද කරන්නේ? තමුන්නාසලා දැනගන්නට ඕන අපේ ප්‍රතිවාදීන්ට තියෙනවා පරිගණක යන්ත්‍ර දහස් ගණනක් දාපු වෙනමම පෞද්ගලික ආයතන මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රෝල් ෆාම් කියලා. අපේ යෝජනා පෝස්ට් දාලා සමාජ මාධ්‍ය ජාලවල අර 1000කට විතර පඩි දීලා කොමෙන්ට්ස් දානවා මේ අපි ඉදිරිපත් කරපු අදහස ජන සමාජය තුල පීචම් කරන්නේ. ඔන්න සෙල්ලම. හොරා කාපු සල්ලි වලින් ඔන්න ඕකයි කරන්නේ. ට්‍රෝල් ෆාම්ස් ක්‍රියාත්මක කරනවා. මේක මේ රටේ ජනතාව දැනගන්නට ඕන. දැනගන්න විදිහක් නැහැ. ඔවා කියන්නේ නැහැ කවුරුත්. ප්‍රවෘත්ති වල. අඩුම ගානේ මගේ මුහුණු පොතෙන්වත් මේ කතාව බලන්නේ කියලා ලංකාව වාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේක තමයි කරන්නේ. අපි ඔතරින් නතර වෙන්නේ නැහැ. මං තමුන්නාසලට කියනවා ආණ්ඩුව පිහිටවලා පැය 24ක් යන්නට පෙර අනිවාර්යෙන්ම අපේ රටේ තෙල් මිලත් අපි පහත දමනවා කියන එක මං තමුන්නාසලට කියන්න කැමතියි. අවසාන වශයෙන් මිත්‍රවරුනි තමුන්නාසලට මතකද අර ලොක්ඩවුන් ෂට්ඩවුන් එක ඉවත් කරන්නට තිබුණු කාලවකවාට ලොකුවට පොල් ගෙඩි අකුරෙන් හෙඩ්ලයින් ගැහුවා. මොකද්ද හෙඩ්ලයින් එක? මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකින්ට, සුළු කර්මාන්තකරුවන්ට, ඒ වගේම පොදු ජනතාවට තමන්ගේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා 104 පොලියට සහන ණය ලබා දෙනවයි කියලා ප්‍රවෘත්ති සිරස්තලවල ගියා. උදේ පාන්දර පත්තර පිටුවේ මුල් පිටුවේ හැව පිටුවේම කියුවා. පත්තරවලත් ගියා. දැන් මං කැමති අපේ මේ නිදහස් මාධ්‍ය ඇවිල්ලා ඉන්නවා මෙතනට. කරුණාකරලා අත උස්සන්න මේ රජයෙන් 104 පොලියට මේ කොවිඩ් සමයේ සහන ණයක් ගත්තා ඉන්නවා නම් පොඩ්ඩක් අත උස්සන්න බලන්න. අනේ අපේ නිදහස් මාධ්‍ය වේදිතුමාලා පොඩ්ඩක් බලන්න ඕන. ඔක පෙන්වන්න අතරයට. ඔය පෙන්වන්න. මේ තමයි රජයේ බොරු පොරොන්දු ටික. කාටද 104 පොලියට සහන ණය ලැබුණේ? අත් උස්සන්නකො බලන්න. අපි නිදහස් මාධ්‍ය වලට මේව පෙන්වන්න ඕන. හැබැයි මිතුමන්ට ඉතින් මග කියන්න බෑ. ඔය ඉතින් රැට ප්‍රවෘත්ති වල නම් යන්නේ නැහැ. රැට ප්‍රවෘත්ති වල නම් යන්නේ නැහැ. එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ. මහලොකුවට මොකද්ද කිව්වේ? 104 පොලියට සහන ණය දෙනවයි කියලා. මේ ආණ්ඩුව කිව්වේ. පොල් ගෙඩි අකුරෙන් දැම්මේ. නමුත් මිත්‍රවරුනි මේක කියන දේ කරන රජයක් නෙවෙයි. මේක බොරු කියන රජයක්. ජනතාව මුලා කරන ආණ්ඩුවක්. මං තමුන්නාසලට කියන්න කැමතියි. අපේ 20000 යෝජනා ක්‍රමයට අමතරව
තෙල් මිල අඩු කරන වැඩසටහනට අමතරව මේ රටේ ජනතාවට තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්නට 104 පොලියට ණය ලබා දීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දොම්පෙත් දිනනවා, ගම්පහත් දිනනවා, රටත් දිනනවා. ඒ සියලුම ජයග්‍රහණ මැද මේ රටේ පොදු ජන යුගය, පොදු ජන ආණ්ඩුව අපි බිහි කරනවාමයි කියමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අස්ලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා සකල විද වාසනා ගුණ සම්පූර්ණ සමගි ජන බලවේගයේ නායක කරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට මේ අවස්ථාවේදී ස්තුතිය මහා සංඝරත්නයට ඒ වගේම අනිකුත් සියලුම ආරාධිත අමුත්තන්ට සියලු දෙනාට මේ ස්තුතියි උත්සව සභාවේ වැඩ කටයුතු නිමා වෙනවා. ඔබට සුබ දවසක්. ස්තුතියි.